හරි අපි බලමු 23 වෙනි ප්‍රශ්නෙට එහෙනම් right මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා 23 වෙනි ප්‍රශ්නේ කොටසක් ඇත්තරම මම ටයිප් කරද්දී ඒක වැටලා නැහැ මං ගිය සතියේ දුන්නද ඒ කොටස නැද්ද නෑ නේද මට කියන එක නැතුව කරන්න බෑ 23 වෙනි ප්‍රශ්නේ 23 වෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා බලන්න පහත කුමක් ද්විමීය සංඛ්‍යාවක් දීලා තිනවා හි අගයට අනුරූප වේද කියලා අහන්නේ. ඒතකොට අනුරූප වෙන සංඛ්‍යා තුන දීලා නැති නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ right. එතකොට ඒකේ පළවෙනි එක A හැටියට ගන්න තියෙන ඒක DD 16 පාදයෙන් තියෙනවා right. B එක 221 කියලා තියෙනවා right. එතකොට ඒක 10 පාදයෙන් සමහරලාට 10 පාදේ ඔන්න ඔහොම තියෙන්නත් පුළුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔයාලා සලකන්න ඕන 10 පාදේ හැටියට. හරි? 221 කියන එක. right? C 235. මම හිතන්නේ මේ කොටස දෙන්න නැතුව ඇති ඔයාලට නේ? නැද්ද? නෑ සර්. නෑනේ. අනේ පොඩ්ඩක් ඒක ලියා ගන්න දරුවෝ. right? අනුරූප වේද කියලා තැනින් ඉස්සරහින් දාගන්න A කියන්නේ DD 16 පාදයෙන් කියන එක. B කියන එක 221 C කියන්නේ 235 අටේ පාදේ right ඔන්න ඔය විදිහට එන්න ඕන right හරි එතකොට අපිට මොකද කරන්න වෙන්නේ දැන් මේ DD 16 කියන එක අපි ද්විමීය සංඛ්‍යාවක් බවට හරවන්න ඕනේ ඒකලා අරකට අනුරූපද කියලා බලන්න ඕන 221 10 පාදයෙන් තියෙන ඒකේ දෙකේ පාදයට හරවලා බලන්න ඕන 235 අටේ පාදයෙන් තියෙන ඒක හරවලා බලන්න ඕන right හොඳයි විනාඩියක් දෙන්නම් කරන්න බලන්න ඒකෙන් දැන් කරන්න බැරි වුන නිසා හරි එතකොට ද්විමීය සංඛ්‍යාව ඇත්තටම අපි මේකේ අගයන් ගත්තොත් එහෙම ශබ්දස්මී ගත්තොත් බිඳුව සිට F දක්වා තමයි තියෙන්නේ right එතකොට 9න් පස්සේ 10 කියලා සංඛ්‍යාවක් නැහැ A 11 B වෙනවා 12 C වෙනවා 13 D වෙනවා ඒ විදිහට තමයි යන්නේ සංඛ්‍යා ටික. එතකොට D කියන්නේ ඇත්තටම කීයද 13 right එතකොට මේ 13 කියන සංඛ්‍යාව අපි 1 2 4 8 right ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි ලියාගත්තොත් හොඳයි. මොකද එතකොට ඔයාලට පැහැදිලි එක නැත්තම් මේක මේ පැත්තෙන් ලියවත් කවන්නේ 8 4 2 1 right එතකොට 14 කියන එක ගත්තොත් එහෙම 14 හැදෙන විදිය බලන්න. එතකොට ගත්තොත් 8 4යි 12යි 2යි 14. ඒ කියන්නේ 1 1 1 බිංදුව. මේකත් D කියන්නේ ඒකම 1 1 1 බිංදුව. right මේ දෙක දැන් එකතු කරලා ලියන්න තියෙන්නේ 1 1 1 බිංදුවයි 1 1 1 බිංදුව. මේක දෙකේ පාදේ. right එතකොට අනුරූප වෙනවද කියලා අහන්නේ 110යි බිංදුවයි 111යි බිංදුවයි 1 අනුරූප වෙන්නේ නැහැ නේද D16 කියන එක අනුරූප වෙන්නේ නැහැ නේ right 4යි 8යි 1 1 බිංදුව 1 sorry 14 නේ 13 නේ පොඩ වැරදුනා ළමයි බලන්න මෙතන 13 කියන එක ඉන්න ඕනේ. ඒ කියන්නේ මේකයි මේකයි මෙන්න මේකයි ගන්න ඕනේ. වෙනස් සංඛ්‍යාවක් එන්නේ නේ. right
එතකොට 1.1.1 කියන එක එන්නේ. හරි 8යි 4යි 12යි 12යි 1යි තමයි 13 වෙන්නේ. එතකොට 1.1.1 කියන එක. එතකොට මේ දෙක එකතු කරලා ලිව්වොත් බලන්න 110යි 111යි 0.1 right. එතකොට මෙන්න මේක සමාන වෙනවා. ඒ කියන්නේ මේක හරි. හැබැයි ඉතින් දැන් හැම එකම බලන්න වෙනවා. ඊට පස්සේ අපිට බලන්න වෙනවා B කියන එක 221 10යි පාදයෙන් තියෙන්නේ. එතකොට අර මම ඔයාලට දුන්න වගුව යොදා ගන්න පුළුවන් මේක අමතක නම් එතකොට 10යි පාදයෙන් තියෙන එකක් අපිට දශමය කරන්න වෙනවා. එතකොට ඇත්තටම 221 දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. දෙකෙන් බෙදන්න ඕන 1.1 බිංදුවයි ඉතිරි 1යි මේක දෙකෙන් බෙදන්න ඕන 55 ඉතිරි බිංදුවයි 55 දෙකෙන් බෙදන්න කීයද 27යි ඉතිරි 1යි 27 දෙකෙන් බෙදන්න 1යි 3යි ඉතිරි 1යි මේක දෙකෙන් බෙදන්න 6යි ඉතිරි 1යි මේකත් දෙකෙන් බෙදන්න 3යි ඉතිරි 1යි මේක දෙකෙන් බෙදන්න 3යි ඉතිරි බිංදුවයි දෙකෙන් බෙදන්න 1යි ඉතිරි 1යි දෙකෙන් බෙදන්න එතකොට බිංදුව එනවා මෙතන 1යි. අපි ලිව්වොත් එහෙම සංඛ්‍යාව වෙන්නේ 1 1 බිංදුවයි 1 1 බිංදුවයි 1 1 1යි 1 1 1යි බිංදුවයි 1 right. ඒ කියන්නේ මේකත් හරි වෙනවා මේකත් මේ උඩ අතට ලිව්වහම මේ අතරින් ලියන්නේ. එතකොට ඒක හරියනවා. එතකොට දෙවෙනි එකත් අනුරූප වෙනවා. තුන්වෙනි එක බලමු 235 තියෙන. 8 පාදයෙන් තියෙන්නේ. right 235 කියන එක අපි දන්නවා 8 පාදයෙන් තියෙන එකක් අර දශමයේ සංඛ්‍යාව බවට ඒ කියන්නේ ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට ඒකෙත් වගුව තමයි භාවිතා කරන්න වෙන්නේ. right 2යි 3යි 5 කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට 5 කියන එක අපි දැන් මේකෙදිත් 4 2 1 කියන එක අපි ලියාගත්තොත් ලේසි. 5 හැදෙන්නේ 4යි 1යි. ඒ කියන්නේ 1.1යි 1යි. 3 කියන එක 2යි 1යි එකතු වෙලා හැදෙන්නේ. ඒ කියන්නේ 1 1යි 0යි. 4 කියන එක sorry 2 කියන එක හැදෙන්නේ 2යි. ඒ කියන්නේ 0යි 1යි 0යි. right මේක අපි ලිව්වොත් එහෙම ඔව් 2යි 0යි 2යි 1යි 3යි හරි 5යි. එතකොට මේකේ අගය වෙන්නේ කීයද? අපි ගත්තොත් එහෙම 1යි 0යි 0යි 1යි 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 0යි 1 right. එතකොට මෙතන බලන්න බිංදු දෙකක් ඇවිල්ලා තියෙනවානේ. හරි. එතකොට ඒක අනුරූප වෙන්නේ නැහැ නේද? right. එතකොට මොකද්ද වෙන්නේ? A හා B පමණි නේද? උත්තරේ වෙන්නේ. හරි පැහැදිලිද? තුනම අපි කරපු ඒවා පැහැදිලිද? ඔව් සර්. හරි A හා B නේ. වැරදුන්නේ නැහැ මේක. හරි. එතකොට A හා B තමයි උත්තරේ වෙන්නේ. හරි. එතකොට පළවෙනි එකයි දෙකයි හරියනවා තුන්වෙනි එක වැරදි. right. ළඟින් යනවා බලන්න. එතකොට මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතන A කොටස හරි. 2යි 2යි බිංදුව හරි. මෙතන බිංදුවයි 1යි බිංදුවයි right. එතකොට 100 මෙතන 101 කියන එක තමයි එන්න ඕන. එතකොට පොඩි වැරද්දක් තියෙනවා, අඩුවක් තියෙනවා. අන්න ඒක නිසා ඒක හරියන්නේ නැහැ. right. එතකොට A හා B තමයි උත්තරේ වෙන්නේ. හරි. අපි ගත්තොත් එහෙම ඊළඟ එක අපි යමු 24 වෙනියට 10 101 තියෙනවා. ඊට පස්සේ දශම 1 බිංදුව කියලා තියෙනවා. ඒක දෙකේ පාදයෙන් තියෙන්නේ. ඒකට අනුරූප වන දශමයේ අගය කුමක්ද කියලා අහන්නේ. එතකොට දශමයේ අගය අහන්නේ. දශමයේ අගය අහනවා නම් මොකද කරන්න තියෙන්නේ? මේක අපි හරවලා බලන්න වෙනවා කෝකටද කියලා. එතකොට කරන්න කිසිම දෙයක් නැහැ. අපිට තියෙන්නේ දශමයේ අගයට හරවලා ඉවරලා උත්තරේ එන එක කෝකද කියලා බලන්න තියෙන්නේ. right අපි ඒක බලමු.
හොඳයි 24 මේකට අනුරූප වන සංඛ්‍යාව අහන්නේ 10යි 101යි දශම 1. එතකොට මෙන්න මේ කොටස වෙනම කරන්න ඕන දශම කොටස වෙනම කරන්න ඕන. right? එතකොට අපි මේක ද්විමේය සංඛ්‍යාවක් තියෙන්නේ ද්විමේය සංඛ්‍යාව අපි 10 පාදයට හරවන්න ඕන. එතකොට දෙකෙහි බල වලින් ලියා ගන්න වෙනවා අපිට. right? අපි බලමු මොකක්ද දෙන සංඛ්‍යාව කියලා. right? අපි ගත්තොත් එහෙම 1 2 4 8 16 වගේ ගන්න පුළුවන් 16 ඒවා එකක් තියෙනවා 8 ඒවා බිඳුවයි 1යි බිඳුවයි 1යි right එතකොට මේක ගත්තාම 16යි 4යි 20ක් තියෙනවා 20යි 1යි 21 වෙනවනේ මේ පැත්තෙන් 21 කියන එක ගන්න පුළුවන් 16යි 4යි 20යි 1යි 21යි right එතකොට 21 සංඛ්‍යා පළවෙනි තුනේම තියෙනවා 21 කියලා දශමයගේ අපිට වෙනම ගන්න පුළුවන් ඒ කියන්නේ 1.0 ඒ කියන්නේ 1 මේක වැඩි කරන්න ඕන දෙකෙන් හරි 0.1 වැඩි කරන්න ඕන දෙකෙන් එතකොට අපිට එනවා 0.1 දෙකෙන් වැඩි කරා කියන්නේ 1 කරක් 2 2යි 2.0 කියන එක එනවා right 0.1 ඔව් 0.2 වෙනවානේ 0.2 වෙනවා 1.1 ඔව් right අපිට ද්විමේය සංඛ්‍යාව 10 පාදයට හරවන්න තියෙන්නේ. එතකොට 2.0 වෙන්නේ නේ. 0.2 වෙනවානේ. කියන්නේ බිඳුව කියන එක තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ 0.4 වෙනවා. එතකොට මෙන්න මේක තමයි උත්තරේ ගන්න වෙන්නේ. පළවෙනි එකනේ. පළවෙනි එක තමයි උත්තරේට ගන්න වෙන්නේ. මොකද බිඳුවයි ගොඩාක් එනවා. ඒක නිසා උත්තරේ හැටියට ගන්න වෙන්නේ ඒක. හරි නේද ළමයි? ඒ උත්තරේ දෙන්නේ. ඔයාලා උත්තර හැදුවද? සර් මට ආවේ තුන්වෙනි එක සර්. 0.5ද? ඇයි ඒ? ඔව් සර්. කොහොමද එහෙම එන්නේ? ඇයි ඒ තුන්වෙනි එක ඉන්නේ කොහොමද? මොකක්ද හේතුව? 0.1 නේද එතෙන් එන්නේ? ද්විමේය සංඛ්‍යාව මේකනේ. එතකොට කීයෙන්ද වැඩි වෙන්න ඕනේ මේ පැත්ත? හරි. ඔව්. කීයෙන්ද වැඩි වෙන්න ඕන? දැන් අනික් කට්ටියට උත්තර මොනවද? අනිත් අයට උත්තරේ මොකද්ද කියන්නකෝ? එක්කෙනා ඉද කරේ. ඒ කියන්නේ කසුන් විතරද ඔක් කරේ? පළවෙනි එක සර්. හරි. එයාට පළවෙනි එක. අනිත් අයට උත්තර මොනවද දෙන්නේ? දැන් අපිට තියෙන්නේ දශමයේ සංඛ්‍යාවද ද්විමේය සංඛ්‍යාවක් තියෙන්නේ. ද්විමේය සංඛ්‍යාව අපි මොකද කරන්න ඕනේ? දශමයේ සංඛ්‍යාව බවට පත් කරන්න ඕනේ. එතකොට අපට ද්විමේය සංඛ්‍යාව කොහොමද දශම ස්ථාන කරන්නේ? හරි මමත් අනිත් පැත්තට කරලා තියෙන්නේ. හරි කොහොමද කරන්නේ? දැන් 10 ඒ කියන්නේ අපි මේ බල හැටියට ලියාගන්නේ නේ. right? එතකොට බල හැටියට ලියාගන්නත් මොකද වෙන්නේ? 1යට ඒ කියන්නේ දෙකෙන් එක කියන එක තමයි එන්නේ නේද? right? මමත් ඒක
හොඳයි මට වැරදිච්ච එක නේ. right මොකක්ද එතන වෙන්න ඕන? දැන් අනිත් අයට උත්තර ආවේවා කියන්නකෝ ඉස්සල්ලා. හරි. දිනුෂ ජොයින් වෙලා ඉන්නවා. දිනුෂට ආව උත්තරේ මොකද්ද? 24 වෙනි එකට. එකද ආවේ? කීයද ආවේ? අනිත් අයට 21 හරි. මෙතන මොකද වෙන්න ඕන? දැන් දෙකෙහි අපි දන්නවා මේක බිඳුවෙනි බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හරි. දිනුෂ මට ඇහෙන්නේ නැහැ හරියට ක්ලියර්වට. හරි. හරි. එතකොට මේක මොකද වෙන්නේ? දෙකේ ඍණ එක්වෙනි බලය, දෙකේ ඍණ දෙවෙනි බලය. ඔය විදිහට නෙන්න ඕනේ. හරි. එතකොට මට මෙතන පොඩක් මේ දැන් මොකද වෙන්නේ? එක බෙදීම දෙකේ පළවෙනි බලය. එක බෙදීම දෙකේ දෙවෙනි බලය වෙනවා. right? එතකොට දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. ඒ කියන්නේ 2න් 1යි. ඊට පස්සේ දෙවෙනි දශම ස්ථානය වෙන්නේ 4න් 1යි. ඒ දෙවරක් 2 4යි 1යි. එතකොට මේකේ තියෙන්නේ 1 කියන එක. ඒ කියන්නේ 2න් 1 වැඩි කිරීම 1 එකතු කරන්න තියෙනවා 4න් 1 වැඩි කිරීම බිංදුව. ඔය විදිහට නිගන්නේ මේක අපිට අමතක කරලා දාන්න පුළුවන්. 2න් 1 කියන්නේ 0.5යි. 0.5ට එකතු කරන්න ඕන 21 කියන එක. එතකොට 21.5 තමයි උත්තරේ. හරි. මම හිතන්නේ කසුනිගේ හරි. දිනුෂ කවුද මෙයා? දෙවමිනි. ඔව් සර්. මෙන්න මේ විදිහට එන්න ඕන. මටත් විතර වැරදුනා පැටලුණා. මොකද වෙන්න ඕන? දෙකේ අයි අර ද්විමේය සංඛ්‍යාවන්නේ තියෙන. ද්විමේය සංඛ්‍යාව අපිට කරන්න තියෙන දශමයේ සංඛ්‍යාව බවට තමයි පරිවර්තනය කරන්න තියෙන්නේ. එතකොට මොකද කරන්න තියෙන්නේ? අර දෙකෙහි බල වලින් වැඩි කිරීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. එතකොට මේ පැත්තට ඒකයි 2 1 2 4 8 ඒ විදිහට ඔය විදිහට යන්නේ. එතකොට ඒකේ අපි උත්තරේ ගත්තා. මේ පැත්තට ඍණ බලය යන්නේ ඍණ 1 ඍණ 2. එතකොට ඍණ 1න් මේ විදිහට තමයි එන්නේ. හරි. එතකොට අර මම කරලා තියෙන දශමයේ සංඛ්‍යාව ද්විමේය සංඛ්‍යාව බවට හැරවීමේදී තමයි අනිත් පැත්ත මට ඒක වැරදිලා. right? එතකොට මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. එතකොට 24 උත්තරේ වෙන්නේ 3 වෙනි එක. දිනුෂ් කවුද? කසුනි හරි. හරි. හොඳයි. අපි යමු 25 වෙනි ප්‍රශ්නෙට. 25 වෙනි එක බලමු දත්ත එක්ස්ප්‍රෙස් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රමය සම්බන්ධව සත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට දත්ත එක්ස්ප්‍රෙස් කිරීම ස්වයංක්‍රීය ක්‍රමයක් වෙන්න ඕන. ස්වයංක්‍රීයව සත්‍ය වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. චුම්බක තීන්ත යොදාගෙන සම්මත අක්ෂර භාවිතා කර මුද්‍රණය කරන ලද සංඛ්‍යා හඳුනා ගැනීමට පමණක් කියලා තියෙනවා. right? MICR සමත්වය කියලා තියෙනවා. ඒ කියන්නේ magnetic ink card character reader character recognition කියලා කියනවා. ඔන්න ඔය උපාංගයට පුළුවන් වෙන්නේ අක්ෂර ඒ කියන්නේ සම්මත අක්ෂර භාවිතා කර මුද්‍රණය කරලා සංඛ්‍යා හඳුනා ගැනීමට. පමණක් සංඛ්‍යා විතරක්ද හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? සංඛ්‍යා විතරද? නැහැ. අක්ෂර හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. right? සම්මත අක්ෂර භාවිතා කර මුද්‍රණය කළාද සංඛ්‍යා හඳුනා ගැනීමට කියලා තියෙනවා. එතකොට මේකේ මොකක්ද තියෙන්නේ? ඒ මුද්‍රණය කරන ඒවා නෙවෙයි ඊට අමතරව අපිට පුළුවන් අක්ෂර ඒ කියන්නේ සංඛ්‍යා වෙන්න පුළුවන් අක්ෂර වෙන්න පුළුවන් ඊට පස්සේ චුම්බක තීන්තයෙන් ලියන ලද අක්ෂර වෙන්නත් පුළුවන්. අපි අතින් ලියන අක්ෂර ඉලක්කම් වගේ ඒවා හඳුනා ගැනීම හැකියාවත් මෙන්න මේ MICR කියන යන්ත්‍රයට තියෙනවා. එතකොට ඒක සත්‍ය වේද සත්‍ය වෙන්නේ නැහැ. පමණක් කියලා තියෙන්නේ. ඒක නිසා මේකේ චුම්බක තීන්තයෙන් හෝ තීන්තයෙන් ලියන ලද අක්ෂර හෝ එහෙම නැත්නම් ඉලක්කම් හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. මුද්‍රණය කරන ඒවාට අමතරව අතින් ලියන ඒවත් හඳුනා ගැනීම හැකියාව MICR කියන යන්ත්‍රයට තියෙනවා. ඒ කියන්නේ magnetic ink character reader කියන උපාංගයට ඒ හැකියාවක් තියෙනවා. එතකොට ඒක සත්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ඕන නම් එතන පැහැදිලි කිරීමක් දාගන්න 25 වෙනි ප්‍රශ්නේ චුම්බක තීන්තයෙන් ලියන ලද අක්ෂර
හඳුනාගෙන හැකියාවක් තියෙනවා. හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. චුම්බක තීන්තයෙන් ලියන ලද අක්ෂර. ඒ කියන්නේ අතින් ලියන ලද අක්ෂර ඉලක්කම් වගේ දේවල් හඳුනා ගැනීමේ හැකියාවත් MICR එකට තියෙනවා. ඒක තමයි අර චෙක් අතින් ලියන ලද චෙක් පතක් චුම්බක තීන්ත පෑනක් යොදාගෙන අතින් ලියන ලද චෙක් පතක් MICR යන්ත්‍රයක් හරහා කියවීමේ හැකියාව තියෙනවා කියන්නේ ඒක තමයි. right? හොඳයි මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. අපි දෙවෙනි එකට යන් OCR පද්ධතියක් විශේෂ සුපරීක්ෂකයකින් සහ විශේෂ මෘදුකාංග කීපයකින් සමන්විත වෙයි කියලා තියෙනවා. දැන් OCR කියන්නේ මොකද? ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් එහෙම නැත්නම් රීඩර් කියන එක. දැන් ඔප්ටිකල් කැරක්ටර් කියන්නේ ප්‍රකාශ අනුලක්ෂණ කියවනේ කියන එක. right? එතකොට ප්‍රකාශ අනුලක්ෂණ කියවනින් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට පුළුවන් කිසියම් මුද්‍රිත මොකක් හරි තියෙන අක්ෂර හෝ ඉලක්කම් සහිත කිසියම් ලියවිල්ලක් අපිට පුළුවන් මේක පරිගණකගත කරලා ඒ පරිගණකය තුලින් යම් මෘදුකාංගයක් භාවිත කරලා ඒක යම් සංස්කරණයක් සිදු කිරීමේ හැකියාව OCR යන්ත්‍රයේ තියෙනවා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට විශේෂ සුපරීක්ෂකය ඇත්තටම ස්කෑනින් වගේ වැඩක්. ඒ කියන්නේ ස්කෑන් සුපරීක්ෂකය කියන්නේ ස්කෑනර් එක කියන එක. එතකොට ස්කෑනරෙන් කරන කාර්ය මෙන්න මේ යන්ත්‍රයෙන් කරන්න පුළුවන්. එතකොට ස්කෑන් වීමක් හා සමානයි. හරි? එතකොට විශේෂ මෘදුකාංගයක් භාවිතා කරනවා අපි ඒකට මොකද්ද? අපි අර පරිගණකයට ඇතුළත් කරපු එක අපිට එඩිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සංස්කරණය කිරීමට අපි මෘදුකාංගයක් භාවිතා කරනවා. එතකොට මෙතන මෘදුකාංග කීපයක් කියලා තියෙන්නේ. නමුත් මෘදුකාංග එකක් භාවිතා කරාම ඒක ප්‍රමාණවත්. කීපයක් කියන එක ළඟින් යන නිසා අපිට ඒක උත්තරයක් හැටියට බාර ගන්න පුළුවන්. එතකොට OCR යන්ත්‍රයට ස්කෑනින් අපි දැන් මෙහෙම අර ස්කෑනර් එක OCR එක මොන හරි ડોකියුමන්ට් එකට එහෙම නැත්නම් ලියකියවිල්ලට අපි ලං කරාම මොකද වෙන්නේ? ඒක ස්කෑන් වීම සිද්ධ වෙනවා. ඒ ස්කෑන් කරාම මොකද වෙන්නේ? ඒක මෘදුකාංගය තුලින් එඩිට් කිරීමේ හැකියාව තියෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට පරිගණක ගත කරන දේ සංස්කරණය කිරීමේ හැකියාව තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය වෙන්නේ. එතකොට ඒකට සුපරීක්ෂකය සහ ඒ කියන්නේ ස්කෑන් කරන කොටස සහ මෘදුකාංගයක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෘදුකාංග කීපයක් කියලා මෙතන තියෙන්නේ. ඒක නිසා ඒක ළඟින් යන උත්තරයක්. එතකොට මෘදුකාංග කීපයක්ම ඇත්තටම අවශ්‍ය නැහැ. එකක් තිබුණත් ඇති. නමුත් මෘදුකාංග කීපය කියන එක මේක හරි පැත්තට ටිකක් බර නිසා අපිට මේක උත්තරේ සත්‍ය වෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ තිබුණ ආකාරයට මම ගත්තේ. එතකොට මේ ප්‍රශ්නේ සටහන් කිරීමේ දෝෂයක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මෘදුකාංග එකක් අවශ්‍ය වෙන්නේ නැත්නම් මෘදුකාංග කීපයක් කියන එක හේතුව මොකද්ද දන්නේ නැහැ. රයිට්. එතකොට ඒක නිවැරදි කියලා අපිට හිතන්න පුළුවන්. right? චුම්බක තීරු කාඩ් පතක ඇති දත්ත කියවා ගැනීමට තීරු කේතකේවනයක් අවශ්‍ය වෙයි කියලා කියනවා. චුම්බක තීරු කාඩ් පතක. එතකොට මැග්නටික් අර ස්ට්‍රයිප් කාඩ් එක ඇති දත්ත කියවා ගැනීමට තීරු කේතකේවනයක් අවශ්‍ය වෙයි කියලා තියෙනවා. right? හොඳයි. ඒ උත්තරේ හරිද වැරදිද? කවුරු හරි කියන්න බලන්න හරිද වැරදිද කියලා? හරිද වැරදිද ඒක? තරුෂි හරිද වැරදිද ඒක? වැරදි නේද? හරි. එතකොට කසුනිගේ උත්තරේ මොකක්ද ඒ පිළිබඳව? වැරදි සර්. වැරදි නේද? ඔව් අපි හොඳටම දන්නවා මොකද්ද තීරු කේතකේවනක් කියන්නේ බාකෝඩ් එක. ඒතකොට බාකෝඩ් එකෙන් කවදාවත් බෑ මේ අර ඉලෙක්ට්‍රොනික කාඩ් එක තියෙන අර කළු පාට තීරුවක් තියෙන ඒක තමයි ස්ට්‍රයිප් ඒ කියන්නේ චුම්බක තීරුව වෙන්නේ. ඒ තීරුව කවදාවත් කියවීමේ හැකියාවක් නැහැ. එතකොට චුම්බක තීරු කේතකේවනයකින් තමයි චුම්බක තීරු කියවනයක් තියෙනවා මැග්නටික් ස්ට්‍රයිප් රීඩර් කියන එක. අන්න ඒකෙන් තමයි කියවන්න පුළුවන් වෙන්නේ. තීරු කේතක කියන්නේ බාකෝඩ් රීඩර් කියන එක බාකෝඩ් කියවීම පමණයි සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ උත්තරේ වැරදි. ඊළඟ එක බලමු ලිපි වල ඇති තැපැල් කේත ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට OCR භාවිතා වෙයි කියලා තියෙනවා. ලිපි වල ඇති තැපැල් කේත.
එතකොට තැපැල් කේතයක් කියන එක අර පෝස්ටල් කෝඩ් කියන එක ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට OCR භාවිතා වේ කියලා තියෙනවා. එතකොට ඔප්ටිකල් කැරක්ටර් රීඩර් කියන එක එතකොට ස්වයංක්‍රීයව හඳුනා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක මේ කෝඩ් එක මේක කොහෙද එහෙම කියන එකක් තමයි එතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කේතය කියවන්න පුළුවන්. නමුත් ඒ කේතේ කොහෙද ඒක ඒ පිළිබඳ තැපැල් කේත කියවීම පිළිබඳ ස්වයංක්‍රීයව සිද්ධ කිරීමේ හැකියාවක් නැහැ. එතකොට තැපැල් කේත අර විදිහට ස්වයංක්‍රීයව කියවා ගැනීමේ හැකියාව නොමැති නිසා අපිට ඒක සත්‍ය වෙන්නේ නැහැ කියන උත්තරයක් තමයි ගන්න වෙන්නේ. එතකොට ඒකත් අපිට අසත්‍ය හැටියට ගන්න වෙන්නේ. right? එතකොට බලන්න අපි කතා කරපු එකෙන් දෙවෙනි එක සත්‍ය වෙලා තියෙනවා. right? එතකොට ඒක ඇත්තටම සත්‍ය කිව්වට මෘදුකාංග කීපයක් භාවිතා වෙයි කියන එකට මෘදුකාංග යක් තමයි සත්‍ය වෙන්නේ ඇත්තටම. හරි අපි බලමු අන්තිම එක. දෘශ්‍ය රතු ආලෝකයේ භාවිතයෙන් තීරුකේත කියවා ගැනීමට තීරුකේත කියවනයක් භාවිතා වේ. ඒක හරිද වැරදිද? ඒක හරිද වැරදිද? ළමයි කවුරු හරි දෙන්න උත්තරය. දෙව්මිනි ඒක හරිද වැරදිද? හොඳයි. උත්තරයක් නෑ. එතකොට කසුනි වැරදි සර්. ඇයි වැරදි? දෘශ්‍ය රතු ආලෝකයේ භාවිතයෙන් දැන් බලන්න ඔයාලා හොඳටම දැකලා ඇති ගොඩක් කලාවට ඔය සුපර් මාකට් වල වගේ තමයි ඔක ඔයාලට දැක් ගන්න වෙන්නේ. තීරුකේත වෙන්නේ හරි සර්. හරිද කියලා කියන්නේ. හරි? තීරුකේත බලන්න ඒ කියන්නේ තීරුකේත කියවනය බාකෝඩ් එකට අල්ලපුවාම ඇත්තට මොකද වෙන්නේ? රතු පාට ඉරක් මෙන්න මෙහෙම දැන් අපි තුන් මේක ඔහම බාකෝඩ් එකක් තිබුණයි කියලා රතු පාටක ඇල්ලුවාම මෙන්න මෙහෙම රතු පාට ඉරක් තමයි පේන්නේ. අපි ඒක රතු පාටින්ම දැම්මොත් එහෙම මෙන්න මේ වගේ එකක්. right? මෙන්න මෙහෙම ඉරක් මෙන්න මේ විදිහට එනවා. right? එතකොට ඒකෙන් තීරුකේත කියවනින් තමයි කියවන්නේ. එතකොට දෘශ්‍යය කියන්නේ මේක අපිට පේන්න තියෙන රතු පාට කියන එක. right? එතකොට ඒ උත්තරයත් ඇත්තටම නිවැරදි හැටියට තමයි ගන්න වෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ පොඩි ඔය වගේ මට හිතෙන්නේ අරකට වැරදි කියලා තමයි ඔය දෙවෙනි එකත් උත්තරෙත් වැරදි හැටියට තමයි ගන්නවා ඇත්තේ. නමුත් ඔයාලා මෙතෙන්දී මේක මේ විභාග ප්‍රශ්නයක් නෙවෙයි මේක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අර පළාත් පේපර් එක තිබුණ එක. එතකොට ඒ වගේ යම් වැරදි තියෙනවා. ඉතින් විභාග ප්‍රශ්න වලත් ඔයාලා දන්නවා හොඳටම සමහර උත්තර වැරදිව තියෙනවා. දැන් ගිය අවුරුද්දේ 2020 පේපර් එක ගත්තොත් ඒකෙත් ප්‍රශ්න ඔකොටම උත්තර වලට හරි දෙන අවස්ථාවක් තිබුණා. ඒක නිසා යම් වැරදි තියෙනවා. එතකොට මේකේ පස්වෙනි එකයි දෙවෙනි එකයි හරි ඇත්තටම. එතකොට අර මෘදුකාංග කීපයකින් සමන්විත වේ කියන එක වැරදි කියලා හිතන්නත් පුළුවන්. නමුත් මෘදුකාංගයක් තමයි ඉතින්දි භාවිතා කරන්නේ මෘදුකාංග කීපයකින් සමන්විත වේ කියලා තියෙන්නේ. නමුත් ඒක අර හරි පැත්තට බර නිසා අපිට හරි කියන්නත් පුළුවන්. ඉතින් මේකේ OCR පද්ධතියක විශේෂ සුපරීක්ෂකයන් සහ විශේෂ මෘදුකාංග කීපයකින් කියලා තියෙනවා. එතකොට තරම එක මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ඒක පරිගණකගත කරගන්න පුළුවන්. ඒක නැවත අර විදියට සංස්කරණයන් සිදු කර ගැනීම හැකියාවක් තියෙනවා. කොහොමනත් ඔයාලා මතක තියාගන්න ඒකේ සිද්ධාන්ත කොටස විතරක්. එතකොට මේකේ ගත්තාම දෙවෙනි එකයි පස්වෙනි එකයි හරි කියලා අපිට හිතන්න පුළුවන්. ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ඉතින් පස්වෙනි එක නම් හරියටම හරි දෘශ්‍ය රතු ආලෝකයේ භාවිතයෙන් තමයි තීරුකේත කියවා ගැනීමට තීරුකේත කියවනයක් භාවිතා වෙන්නේ. එතකොට ඒක නම් නිවැරදි හැටියට අපිට ගන්න පුළුවන්. හරි? හොඳයි. එතකොට දෙවෙනි එක අපි නැතුව පස්වෙනි එක උත්තරේ හැටියට දාන්නත් පුළුවන්. නමුත් දෙවෙනි එකේ අර ඊටාම පොඩි වැරද්දක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි පැත්තට බර නිසා තමයි මම අර විදිහට නිවැරදි කියලා කිව්වේ. එතකොට ඒක නිවැරදි හැටියට ගන්නත් පුළුවන්. හරි? හොඳයි. එතකොට අපි ඒක ඒ විදිහට හිතමු 2යි 5යි හරි කියලා තමයි අපි නිකන් හිතමු. හරි? අපි යමු 26 වෙනි ප්‍රශ්නයට. පහත වගන්ති සලකන්න කියලා තියෙන්නේ. හරි? ඒ කියලා තියෙනවා ඇසෙම්බ්ලරේ යෙදවුම් මෘදුකාංග වලට අයත් වේ කියලා තියෙනවා. ඇසෙම්බ්ලරේ යෙදවුම් මෘදුකාංග වලට අයත් වේ. හරි? ජීවාංග උපයෝගිතා මෘදුකාංග වලට යෙදෙන තවත් නමක් කියලා තියෙනවා CMOS. හරි?
පද්ධති මෘදුකාංග වලට අයත් වෙයි කියලා තියෙනවා. රයිට් මේකේ බලන්න ඇසෙම්බලරේ යෙදවුම් මෘදුකාංගයක්ද? ඇසෙම්බලරේ යෙදවුම් මෘදුකාංගයක්ද? කාටවත් නැද්ද ඒක ගැන අදහසක්? දැන් යෙදවුම් මෘදුකාංග කියන එක මොකද වෙන්නේ? අපි දන්නවා අපි මොන හරි කාර්යයක් සිදු කර ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංගයන් යෙදවුම් මෘදුකාංග වෙනවා. රයිට්? එතකොට අපි ගත්තොත් එහෙම ඇසෙම්බලරේ කියන එක පරිගණක භාෂා පරිවර්තකයක්. එතකොට ඇසෙම්බලි කියන භාෂාව පරිවර්තනය කරන්නේ ඇසෙම්බලර් කියන භාෂා පරිවර්තකයෙන්. එතකොට යෙදවුම් මෘදුකාංගයක් නෙවෙයි. එතකොට ඒ කියන එක වැරදි අතරම. ජීවාංග උපයෝගිතා මෘදුකාංග වලට යෙදෙන තවක් නමලු. එතකොට ජීවාංගය කියන්නේ ලයිව් යා එහෙම නැත්නම් පරිශීලකයන්ට අපි භාවිතා කරන නම. එතකොට පරිගණක පද්ධතියක ඒ වෙලාවේ පරිගණක භාවිතා කරන අය අපි ජීවාංගය හැටියට හඳුන්වනවා. එතකොට උපයෝගිතා මෘදුකාංග වලට යෙදෙන තව නමක් නෙවෙයි ජීවාංගය කියන්නේ වෙනම එතකොට පරිශීලකයන්ට කියන නම. එතකොට ඒක මෘදුකාංගයක් නෙවෙයි පරිශීලකයන් කියන්නේ වෙනම කොටසක්. රයිට්? එතකොට B කියන එකත් වැරදි. රයිට්? CMOS පද්ධති මෘදුකාංග වලට අයත් වෙයි කියන. පද්ධති මෘදුකාංග කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එකට. එතකොට පද්ධති මෘදුකාංග වලට අයිති වෙන්නේ මෙහෙයුම් පද්ධතිය සහ උපයෝගිතා වැඩසටහන් සහ භාෂා පරිවර්තක කියන එක. එතකොට CMOS කියන එක වෙනම කොටසක්. ඒක ස්ථිරාංග වලට තමයි අයිති වෙන්නේ CMOS කියන එක. right? එතකොට මේ ABC සියල්ලම අසත්‍යයි. ඒ කියන්නේ සාවද්‍ය වෙන්නේ මොනවද කියලා අහන්නේ. ABC සියල්ලම සාවද්‍ය වෙනවා. හරි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔයාලට දෙන්න පුළුවන් වුණාද බැරිද? මට මේකේ නෝට් එකක් දෙන්න ඕනද එපාද? දැන් CMOS කියන්නේ මොකක්ද කියලා එහෙම මට කියන්න ඕනද? දෙන්නද? හරි. හොඳයි එහෙනම් ලියාගන්න. මෙන්න මේ 26 ප්‍රශ්නේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. යෙදවුම් මෘදුකාංගය අනුව A කියන එකට දාගන්න 26A right? A කියන එකට මේ විදිහට පැහැදිලි කිරීමක් මම කරන්නේ. යෙදවුම් මෘදුකාංගය අනුව කාර්යයන් සිදු කර ගැනීම සඳහා මම කෙටියෙන් දෙන්නේ යෙදවුම් මෘදුකාංගය අනුව කාර්යයන් සිදු කර ගැනීම සඳහා භාවිතා වන මෘදුකාංගයි. ඇසෙම්බලරේ අනුව ඇසෙම්බලි භාෂාව